ආයුබෝවන්. ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග. මම දිස්නා යමුනා කුමාරී. මම අසංක නිලංගරත්න. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. පාස්කු ප්‍රහාරයට වගකිය යුතු සියලු පුද්ගලයන් නීති හමුවට ගෙන ඒමට ජනපතිට හැකියාව ඇති බවට තමන් විශ්වාස කරන බව එහි බින්දිතයෝ පවසති. අඩුපාඩු සහ මගහැරීම් සැලකිල්ලටගෙන කොරෝනා මර්ධන වැඩපිළිවෙල සාර්ථක කරගත යුතු ඇතැයි ජනපති අවධාරණය කරයි. ඇඳින් නීතිය දිවයින පුරා ඉවත් කිරීම මැයි 4 වෙනිදා උදෑසන 5ට. සහනදායී පොලි අනුපාතයක් යටතේ ගොවින් සඳහා රුපියල් ලක්ෂ 30 දක්වා වූ ණය මුදලක්. මෙවර වෙසක් සැමරුම ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් ලොව කොරෝනා රෝගීන් දසලක්ෂයක් සුවය ලබා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හැකියාව ඇති බවට තමන් විශ්වාස කරන බව එම ප්‍රහාරයේ වින්දිතයන් පවසනවා. ඔවුන් මේ බව කියා සිටියේ කටුවාපිටිය දේවස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. විනාඩි 25ක් තුළ ස්ථාන 7කදී මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා හරිමින් 2019 අප්‍රේල් 21 වන පාස්කුවිරිදා සිදු කළ එම අමානුෂික ක්‍රියාවෙන් දරුවන් 45 දෙනෙකු ඇතුළු 269 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම සියලු සිදුවීම් වලට හේතු වූයේ හිටපු බලධාරීන්ගේ වගකීම් විරහිත ක්‍රියා. සිද්ධියට සම්බන්ධ සෑම පුද්ගලයෙකුටම නිසි දඬුවම් ලබා දිය යුතු බව මීගමුව කලාපීය කතෝලික පියතුමන්ගේ සංසදය මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කළා. වේදනාව තියෙන්නේ අපිට. ඒක ඔබට වුණා නම් ඔබ දන්නවා ඒකේ වේදනාව මොකක්ද කියලා. මෙතන ඉන්න මේ අම්මලා තාත්තලා තාමත් ජීවත් වෙන්නේ මෙරි. මෙතන ඉන්න මේ අම්මලා තාත්තලාට කෑම එක කන්න විදියක් නැහැ, නිදා ගන්න විදියක් නැහැ, ගෙදරට අඩිය තියන්න විදියක් නැහැ. නමුත් තතු කාරණා දන්න අය මුදලට බලයට යටත් වෙලා අද තාමත් නිදහසේ ඉන්නවා. මේක තමයි ඇත්ත. දැන් මේක අර බෝම්බය ඍජුව සහ වක්‍රව සම්බන්ධ වුණා හා සමානම තමයි මේ පරීක්ෂණ යට ගන්න නැත්නම් පරීක්ෂණ නවත්තන්න බාධා කරන්න කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ඒ හා සමානම වගකීමක් තියෙනවා ඒ තරත්තන්ට. අපි ඉවසීමෙන් තවමත් බලාගෙන ඉන්නවා. මොකටද වැරද්ද සහ සම්බන්ධ හැම කෙනෙක්වම එළිදරව් කරන තෙක්. ඒ නිසා කරුණාවෙන් ඉල්ලා සිටිනවා කිසිම බලවේගයකට යටත් නොවි මේ සම්බන්ධව විශ්වාසවන්තව සාධාරණව ක්‍රියා කරන මේ සිද්ධියෙන් අගතියටපත් පාර්ශවයන්ද මෙහිදී අදහස් දැක්වුවා. මේ අපරාධය කර ඒ සිහි විකල් වෙච්ච අන්තවාදීන්ව හැම ආකාරයෙන්ම සම්බන්ධ වෙච්ච හැමෝම නීති ඉදිරියට ගේන්නේ. රටේ පවතින නීතිය යටතේ ඒගොල්ලන්ට දඬුවම් කරලා පෙන්නන්න අපේ රටේ මේ වගේ දේවල්ට ඉඩක් නැහැ කියලා. ඒ කියලා මගේ රට සුරක්ෂිත කරගන්න කියන ඉල්ලීම තමයි මම මේ හැමෝගෙම ඉල්ලන්නේ. මගේ දරුවෝ දෙන්න තමයි කොච්චිකඩේ පල්ලියේ බෝම්බෙට මල්ලිගේ මගේ විභාගයක භාරයක් වෙලා කොච්චිකඩේ පල්ලියට භාරයක් වෙලා එන්නම් කියලා දෙන්න පිටත් වෙලා ගියා. බෞද්ධ අපේ විතරක් නෙමෙයි කොච්චිකඩේ දේවස්ථානයේ මුළු රටේම ජනතාවගේ දේවස්ථානය. රයි 10ට තමයි ළමයි දෙන්න ගියේ ගෙදරින්. මම මේකට විරුද්ධව නඩු දාපු මිනිස්සේ. මම හිතන්නේ ලෝකෙ කොහෙවත් අධිකරණයක් ඇති කියලා. මට සාධාරණයක් ඉෂ්ට වෙන්න. එහෙම වෙනවා නම් මගේ ළමයි දෙන්න මට ආපහු එන්න ඕනේ. ඒක කවදාවත් වෙන්නේ නැහැ. බෞද්ධයෙක් හැටියට ඒක කවදාවත් වෙන්නේ නැහැ. මේ ලෝකෙ කොහෙවත් එහෙම අධිකරණයක් නැහැ. හැබැයි ඉතින් තයියි මම නඩු දැම්මේ කියලා. මම නඩු දැම්මේ ඔය ඉහළ තනතුරු වල වැජබෙන තනතුරු දරාගෙන ඉන්න මිනිස්සු කවුරු වැරදි කෙරුවා නම් අනිවාර්යයෙන්ම දඬුවමක් ලැබෙන්නම ඕනේ. දැන් එක ඇමතිවරයෙක් මං අහගෙන කියනවා ඒගොල්ලෝ විපක්ෂයට වැටුනහමලු අත්අඩංගුවට ගන්න. මට කියන්න තියෙන්නේ ඒගොල්ලන්ව එදා අත්අඩංගුවට ගත්තේ නැත්තේ ආණ්ඩුපක්ෂයේ හින්දා. එදා ඒගොල්ලෝ ආණ්ඩුපක්ෂේ නියෝජනය කරපු හින්දා ඒගොල්ලෝ එදා අත්අඩංගුවට ගත්තේ නැහැ. අද කියනවා ඒගොල්ලෝ විපක්ෂයෙන් අත්අඩංගුවට ගන්නවලු. අර ඒ බුදු පිළිම කඩපු වෙලාවේ පොඩි ඡන්ද ටිකට සද්ද නැතුව හිටියා මේගොල්ලෝ අපේ ළමයිව මැරුණා නෙමෙයි පැවතිච්ච ආණ්ඩුව එකහුව වෙලා මේ ඔක්කොම අපේ ළමයින්ව මැරුවා. අපිට අර 2019 අප්‍රේල් 21 වගේ තමයි 2020 අප්‍රේල් 21. කිසිම වෙනසක් නැහැ. උදේ ඉඳලා පවුල අඬනවා. ඒ අඬනකොට මං එළියට බහිනවා මට ඇඬෙන්න නැතුව නෙවෙයි. මට කෑ ගහලා අඬන්න පුළුවන්.
මේ අප්‍රේල් වල කොරෝනා කියන මහා භයානක ලෙඩක් ඇවිල්ලා තිනවා. අපේ රටේ ජනතාවගේ පොඩි වාසනාවක් තිබිලා ජනතාවට වෙන ජනාධිපති කෙනෙක් කරගන්න සිද්ධ වුණා. එහෙම වෙච්ච එකත් මම හිතනවා හොඳ පැත්තට හැරුණා. ඒ හිටියනම් එහෙම අපි මෙලාට සමහර වෙලාවට ඕගොල්ලෝ අපි අර ඇමරිකාවේ වගේ දවසට 2000 3000 මරණ තත්ත්වයක් උදා වෙයි. පොඩි විශ්වාසයක් තියෙනවා මට වත්මන් ජනාධිපති ගැන. අපේ ගෙදර නිවුස් යනකොට ජනාධිපතිගේ නම කියනකොට වයිෆ් අඬනවා. මේ ජනාධිපති හිටියනම් ඔගේ දරුවෝ දෙන්න ඉන්නවනේ කියලා. අපිට පොඩි විශ්වාසයක් තියෙනවා. අනිවාර්යෙන් ඒක ඉදිරියට යන්න ඕනේ. කෘෂි හා වෙනත් භාණ්ඩ හෝමාරුව සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙනවා. ඒ අමාත්‍යාංශ ලේකම්වරුන් හෙක්ටර් කොප්පයකඩුව ගොවි පරීක්ෂණ ආයතනය ඇතුළු තවත් ආයතන කිහිපයක් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී වෙළඳ අපනයන පොහොර ඇතුළු සේවා සැපයුම් තොග සැපයුම්කරුවන් තොග ගැනුම්කරුවන් භාණ්ඩ එකතු කරන්නන් හෝටල් වැනි මහා පරිමාණ ගැනුම්කරුවාගේ සිට දෛනික පාරිභෝගිකයා දක්වා කෘෂිභෝග අලෙවියට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. කෘෂි අස්වනු සඳහා ඉහළ මිලක් වෙනුවෙන් ගොවියාට තරඟ කිරීමේ හැකියාව ලබා දීමද මෙහි ප්‍රමුඛ අපේක්ෂාවක්. පහසු සහ සරල තාක්ෂණයෙන් ඕනෑම අයෙකුට ඩිජිටල් හුවමාරුවට සම්බන්ධ වීමේ හැකියාව තිබිය යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ. මෙහි අවසන් ප්‍රතිඵලය බෞභෝගයෙන් සම්පෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී අවධාරණය කළා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තාක්ෂණය මගින් යා කරමින් ගොවියා සහ ගැනුම්කරුවා පහසුවෙන් සම්බන්ධ කිරීමටද ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගත හැකියි. අතරමැදියන්ගෙන් තොරව වැඩි මිලක් ගොවියාට ලබා දීමටද මින් අපේක්ෂිතයි. රටේ පාරිභෝගික අවශ්‍යතා සමීක්ෂණයටද මෙම ක්‍රමය දායක කරගත හැකියි. මධ්‍යම ගමනාගමන මණ්ඩලය දුම්රිය සහ තැපැල් දෙපාර්තමේන්තුවද ඩිජිටල් තාක්ෂණ ප්‍රවාහන ක්‍රියාවලියට එක් කරගත යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ. අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළඳ, පාරිභෝගික සුබසාධන, වැවිලි හා අපනයන යන අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු පිරිසක් මිට එක්ව සිටියා. මේ අවස්ථාවේ රාජ්‍ය නායකයා ලෙස තම බලතල ක්‍රියාත්මක කරන ලෙස හා පාර්ලිමේන්තුව හැකියික්මනින් කැඳවන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම අප්‍රේල් 30 දක්වා දැරීමට අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ මංගල සමරවීර මහතා විසින්. මේ බව අවධාරණය කර ඇත්තේ කරුණු 10ක ලිපියකින්. අප්‍රේල් 30 වෙනිදායින් පසු රාජ්‍ය සේවයට වැටුප් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය වියදම් නීත්‍යානුකූලව හා ව්‍යවස්ථානුකූලව අනුමත කිරීම මංගල සමරවීර මහතා සිය ලිපියෙන් අවධාරණය කරනවා. එය කඩ කරන ඕනෑම පුද්ගලයෙකුට අභියාචනාධිකරණයේ නඩු පැවරීමට හැකි බවයි මංගල සමරවීර මහතා පෙන්වා දෙන්නේ. අභියාචනාධිකරණය හමුවේ වරදකරුවෙකු වන කවර හෝ තැනැත්තෙකු අවුරුදු 7ක් නොඉක්මවන කාලයක් සඳහා ප්‍රජායිතිය අහිමි වීමට යටත් බවයි ලිපියේ සඳහන් වන්නේ. එමෙන්ම අධිකරණ ආඥාවකින් තීරණය කරනු ලබන දේපල හැර ඔහුගේ චංචල හා නිශ්චල දේපල රාජසන්තක වන බවයි සමරවීර මහතා පවසන්නේ. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ජනතා නියෝජිතයින් මේ පිළිබඳ අදහස් දැක්වුවා. එතුමා රට කඩන්න නැතුව බෙදන්න නැතුව මනුස්ස ජීවිත වැඩිම ප්‍රමාණයක් බේරගත්ත රණවිරුවන්ට විරුද්ධව ජිනීවා වලට ගිහිල්ලා යුද අපරාධ චෝදනා යටතේ රණවිරුවෝ සියලු දෙනා දනු කඳේ ගසන්ට ක්‍රියා කරපු ඇමතිවරයා. එවකට හිටපු ජනාධිපතිවරයාගේ ඇසටත් වැලි ගහලා ගිහිල්ලා මේ රට ජාත්‍යන්තරයේ හමුවට ගෙනිච්ච ඇමතිවරයා එතුමා. බිලියන ගණන් වලින් ඇවිල්ලා තියෙනවලු ලංකාවට මුදල්. යම් රටක් යම් සංවිධානයකින් සල්ලි දෙනවයි කියලා කිව්වම ඒ කියපු ගමන් ඒ සල්ලි ටික ලැබෙනවා. මේගොල්ලෝ රජයක් කරපු මිනිස්සු නේද? මේ වෙලාවේ අභියෝග කරන්න පුළුවන් නම් ඕනම මාධ්‍යයකදී එන්න ඇවිල්ලා පෙන්නන්න ඇවිල්ලා තියෙන මුදල් ප්‍රමාණය කොච්චරක් තියෙනවද කියලා. එතුමා කියනවා පාර්ලිමේන්තුවේ ඉතින් 50 සම්මත කරන්න ඕනේ කියලා. එදා ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට මේ යෝජනාව ගේනකොට පාර්ලිමේන්තුවට දැම්මද? මේ රටට එරෙහිව අනපනත් සම්මත කරපු මංගල සමරවීර. සමලිංගික ක්‍රියා පිළිබඳ නීත්‍යානුකූල පනතකින් සම්මත කරන්න කියපු මංගල සමරවීර. මංගල සමරවීර කියන්නේ ඔහු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියලා. ලෝකේ ඉන්න පළවෙනි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියා මැතිවරණ වලට බයයි. රටේ යමක් නිවැරදිව වෙනවා නම් මහජනයා තුල ඒ ගැන තියෙන විශ්වාසය පළුදු කරලා නැති සැකසංකා උපද්දවල ආණ්ඩුව අවුලකට සහ රට අවුලකට ඇදලා දාන්න තමයි මේගොල්ලන්ට ඕනේ. අද ලෝකේ බලගතු රටවල් අසරණ වෙලා ඉන්නවා මේ වසංගතයට මුහුණ දෙන්න බැරුව. ලෝකේ බලගතු රටවල් එහෙම අසරණ වෙලා තියෙද්දි තත්වය මේ තරම් දුරට හොඳින් පාලනය කරගෙන යන ලංකා රජයට තමයි මේ රටේ ඉන්න මේ තකතිරු විපක්ෂය මෙහෙම චෝදනා කරන්නේ. මේ අයගෙන් හොඳක් අහන්න නම් ලැබෙන්නේ නැහැ කවදාකවත්. අපි ඒගොල්ලොන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.
පාර්ලිමේන්තුව යළි කැඳවීමේ කිසිදු අවශ්‍යතාවක් නැතයි ජනතාව පවසනවා. ඒ ආණ්ඩුව මේ වෙනකොට තිබ්බන හිටන් ඉන්න නෙමෙයි වෙන්නේ මිනිසුන්ට වෙන්නේ මේ මොහොතේ මේ කොරෝනා ප්‍රශ්නෙත් එක වැළලෙන් මේක හරියට වඳ බහැපු කේල් පඳුරක් මුල පිටින් ගලවලා අයින් කරාට පස්සේ ආපහු ඒක ගෙනල්ලා හිටවන්න කියනවා වගේ වැඩක් ජනාධිපතිවරණ වෙලාවේදී මිනිස්සු 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ ජනාධිපති වශයෙන් ගෝඨාභය මහත්මයා පත් කරන්න විතරක් නෙමෙයි අලුත් පාර්ලිමේන්තුවකුත් පත් කරන්න කියන අදහස ඇතිව මේ රට නැවත වරක් අගාධියට පත් කරලා රට විනාශ කරන්න කැසකවන බවක් තමයි ඒ ප්‍රකාශ වලින් මට පැහැදිලි වෙන්නේ පාර්ලිමේන්තුව පහුගිය කාලය තුළ ජාතික ව්‍යසනයන් වලදී වැඩ කළ ආකාරය ගැන ජනතාවට හොඳට මතකයි. මේ ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම හා සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට තමයි මේ පාර්ලිමේන්තුව කැඳවන්නේ. පැරණි පාර්ලිමේන්තුව රැස් කරලා මේ මොහොතේ කිසිම තේරුමක් නැහැ මේ රටට. මොකද කියනවා නම් පැරණි පාර්ලිමේන්තුව තුළ නියෝජනය වුණේ විකෘති ජනමතයක්. විකෘති ජනමතයක් යලිත් මේ රටට අවශ්‍ය නැහැ. ලොව අනෙකුත් රටවල් සමග සසඳන විට පුද්ගලයන් දසලක්ෂයක නියැදියක් තුළ මෙරට රෝග ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් යහපත් මට්ටමක ඇතැයි රජය පවසනවා. මේ අතර අද දිනේ තුළ මෙරටින් වාර්තා වූයේ COVID-19 රෝගීන් 90 දෙනෙකු පමණයි. COVID-19 රෝගයේ වැළඳුණු 507 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලබා රෝහල් වලින් අද පිටව ගිය සංඛ්‍යාව 30 දෙනෙක්. ඒ අනුව COVID-19 වැළඳුණු 139 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. අද වාර්තා වූ රෝගීන් 90 දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කෙරුණු සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයන්. ශ්‍රී ලංකාව දී ලෝකයේ රටවල සිටින පුද්ගලයන් දසලක්ෂයකට රෝගී ප්‍රමාණය සැලකීමේදී සහ මරණ ප්‍රමාණය සැලකීමේදී රටවල් 195ක් අතරින් ලංකාව සිටින්නේ 163 වන ස්ථානයේ කිතාම හොඳ තත්වයක්. අපි පහතින් සිටින්නේ පුද්ගලයන් දසලක්ෂයකට මරණ ප්‍රමාණය සැලකීමේදී තාම හොඳ තත්වයක් තිබෙනවා. අපි සිටින 153 වන ස්ථානයේ ඒ නිසා පාලනයේ පැත්තෙන් ඉතාම හොඳ ප්‍රතිඵලත් ප්‍රතිකාර පැත්තෙන් වෛද්‍යවරුන්ගේ සානිකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල කැපවීමෙන් මරණ ප්‍රමාණය ඉතාම අවම ප්‍රමාණයක රැඳිලා තිබෙන බව අපි තම සතුටින් සඳහන් කරනවා. අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුල සෑම දිනකගේම සහයෝගයෙන් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතකට හුරු වීමෙන් මෙම වෛරසය සමග අපිට අපේ සටන ජය ගන්නට පුළුවන් වෙයි. මෙරටින් ඊයේ දිනේ තුල වාර්තා වූ COVID-19 රෝගීන් සංඛ්‍යාව 30ක්. ඉන් 22 දෙනෙකු නාවික හමුදාවේ සෙබළුන්. එම සෙබළුන් අතරින් 20 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමු වූ අතර අනෙක් සෙබළුන් දෙදෙනා නිවාඩු ගොස් සිටි නාවික සෙබළුන් බවටයි වාර්තා වන්නේ. මීට අමතරව COVID-19 රෝගයේ වැළඳුණු තවත් 7 දෙනෙකු ඊයේ වාර්තා වූයේ රෝගයට ගොදුරු වූ නාවික හමුදා සෙබළුන්ගේ සමීප ආශ්‍රිතයින්ගෙන්. ඔවුන් බදුල්ල තලාතුවය, හෝකන්දර, මොරොන්තුඩුව සහ කන්තලේ යන ප්‍රදේශයන්ගෙන් වාර්තා වී තිබෙනවා. තවත් පුද්ගලයෙකු ගුණසිංහපුර ප්‍රදේශයෙන් නිරෝධායනයට රැගෙන ගිය පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. මේ වන විට මෙරට විශ්වවිද්‍යාලවලින් දිනකට PCR පරීක්ෂණ 1000ක් පමණ සිදු කරනවා. එම ප්‍රමාණය ඉහළ දැමීම සඳහා අදාළ අංශ සමග සාකච්ඡා කර අවශ්‍ය පහසුකම් සපයන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. සිය නිරෝධායන කාල සීමාව අවසන් කළ 91 දෙනෙකු ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද පිටව ගියා. ඔවුන් කොළඹ දිස්ත්‍රික්කයේ තොටළඟ ගුණසිංහපුර සහ ග්‍රෑන්ඩ් පාස් යන ප්‍රදේශවල පදිංචිකරුවන්. එම ප්‍රදේශයන්ගෙන් COVID-19 රෝගීන් හමු වීමත් සමග ඔවුන් නිරෝධායනය සඳහා යොමු කෙරුණා. තවත් 7 දෙනෙකු ඊයේ නිරෝධායන කාල සීමාව අවසන් කර පිටව ගියේ බූස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන්. පිටව ගිය සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත් කර හැරීමට පෙර PCR පරීක්ෂණයකට භාජනය කොට තිබෙනවා. ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට ලබා දෙන සහතිකයේ පිරිනැමුණේ ඉන් අනතුරුවයි. COVID-19 රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග නාවලපිටිය නගරයේ වෙළඳසල් ඊයේ සිට తాවකාලිකව වසා දැමුණා. එම නගරය අද සම්පූර්ණයෙන්ම විෂ බීජානුහරණය කරනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා පොලිසියේ කැරළි මර්දන ඒකකය, නාවලපිටිය නගර සභාව සහ නාවලපිටිය පොලිසිය එක්වයි. කෑගල්ල මොරොන්තොට ප්‍රදේශයෙන් COVID-19 රෝගියෙකු වාර්තා වීමත් සමග ඔහු සැරිසරූ බවට තහවුරු වූ එම නගරයේ ව්‍යාපාරික ස්ථාන සහ සියලු බස් රථ ආදිය අද විෂ බීජානුහරණය කරනු ලැබුවා. ඒ කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් නරහේම්පිට දාබරේ මාවත ප්‍රදේශයෙන් COVID-19 රෝගීන් වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ සේවය කළ නගර සභා කම්කරුවන්ගේ ජෛව පටල සාම්පල ලබා ගැනීම සිදු කෙරුණා. අද දිනේදීද පුද්ගලයන් 100 දෙනෙක්ගේ ජෛව පටල සාම්පල සහ රුධිර සාම්පල ලබාගත් බවයි වාර්තා වන්නේ. එම කටයුතු සිදු කෙරුණේ කොළඹ මුත්තයියා මාවත ආශ්‍රිත ප්‍රදේශයේදී. රුධිර පරීක්ෂා ප්‍රතිදේහ සොයා ගැනීම සඳහා COVID-19ට සහ PCR පරීක්ෂා ඊයේ දවසේ කෙරුණු PCR පරීක්ෂණ කොම අපිට රෝගීන් හඳුනාගෙන නැහැ. ඒ කට්ටියගේ රුධිර පරීක්ෂා තමයි අද සිදු කෙරුණේ. ඉන්දියාවේ කොල්කතා නුවර සිට තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද සවස දිවයිනට පැමිණියා. UL 1188 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙනුයි ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ.
ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් පැමිණි පිරිසට පුද්ගලයන් 125 දෙනෙකු ඇතුළත්. රට ඉදිරියට ගෙන යාමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ රට හැමදාම වහගෙන ඉන්න බෑ. මේ රට තුල සාමාන්‍ය ජන ජීවිතය නැවත ඇති කළ යුතුයි. මේ රට ආර්ථික වශයෙන් නැවත ඉදිරියට ගෙන යා යුතුයි. මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය නැවත යථා තත්ත්වයට පත් කළ යුතුයි. මේ රටේ දරුවන් ටික නැවත අධ්‍යාපනයට යොමු කළ යුතුයි. ඉතින් මේවා කරන්න නම් අපි විද්‍යාත්මක පදනමක් මත පදනම් වෙලා එක් කණ්ඩායමක් විදිහට වැඩ කරන්න ඕනේ. අද හමුදාව, පොලිසිය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සියලුම අංශ සහ ජනතාව මාධ්‍යත් මේකට එකතු වෙලා අපි එක් කණ්ඩායමක් වශයෙන් එක් රටක් වශයෙන් ඉඳලා මේ කොරෝනා පාලනය කරලා රට නැවත ගොඩනගන්න හදනවා. එතකොට ඒ හදනකොට ඇවිල්ලා එහෙන් මේ වෛරස් මේක ඇතුළට දාන කණ්ඩායමක් බිහි වෙලා ඉන්නවා. ඒ නිසා අපි අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජයෙන් ඉල්ලා සිටිනවා අනිවාර්යයෙන්ම මේ වෛරස් හඳුනා ගන්න, ඔවුන්ට අවශ්‍ය බෙහෙත් ලබා දෙන්න. මොකද ඒ කණ්ඩායම පාලනය කරගත්තේ නැත්නම් මේක කොරෝනා වලට වඩා භයානක වෛරසයක් බවට පත් වෙනවා. අඩුපාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්ධනයට ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කරගත යුතු වෙතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. කොරෝනා මර්ධන වැඩපිළිවෙලට දායක වී සිටින සෞඛ්‍ය හා ආරක්ෂක අංශ අතර පැවති හමුවකදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සාකච්ඡාවට එක් වුණා. රජයේ වෛරසය මර්ධනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වෛද්‍යවරුන් මෙහිදී පෙන්වා දුන්නා. මේ බව වසංගත රෝග පිළිබඳ ලෝ ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොං හි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතාද පෙන්වා දී ඇතැයි ඔවුන් කියා සිටියා. ඊට දායක වූ සෞඛ්‍ය ආරක්ෂක ඇතුළු සෙසු සියලු කණ්ඩායම් ඇගීමට ලක් කළ ජනාධිපතිතුමා එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කර ගනිමින් පවත්වා ගත යුතු බවයි සඳහන් කළේ. වෛරසයේ මර්ධනයේදී ජනතාව කණ්ඩායම් වශයෙන් ජීවත් වන ප්‍රදේශ සහ විශේෂිත වූ පිරිස් පිළිබඳව පොදු ක්‍රමයෙන් බැහැරව සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර තිබෙනවා. ඉන් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙක්ගේ පමණයි. ඔවුන්ගෙන් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැහැ. ඊට හේතුව ප්‍රතිශක්තීකරණ හැකියාව බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ. ජනතාවගේ ප්‍රතිශක්තීකරණයේ වර්ධනයට දේශීය ඖෂධවලින් ලබාගත හැකි දායකත්වය පුළුල් වශයෙන් අධ්‍යයනය කළ යුතු බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. දේශීය හා බටහිර වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් මේ වන විටත් පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. වෛරසයේ මර්ධනයට එන්නතක් සොයා ගන්නා තෙක් ඉන් මිදීමට මෙහි ඇති වැදගත්කම ජනාධිපතිතුමා මෙන්ම අග්‍රාමාත්‍යවරයාද පෙන්වා දුන්නා. දැනටමත් වෛරසයේ මර්ධනයට දායක වී සිටින වෛද්‍ය හා ආරක්ෂක අංශ ඖෂධ දුමායනය සහ කැඳපානය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි සාකච්ඡාවේදී සඳහන් කෙරුණේ. ආයතන පවත්වාගෙන යාමේදී රජය ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේද යන පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළා. නොකළ යුතු දෑ අවම කරගෙන සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යාමට සියලු පාර්ශව වගකීමෙන් ක්‍රියා කිරීමට බැඳී සිටින බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. මෙම කාල සීමාවේදී ළමයින්ගේ මානසික සුවය ආරක්ෂා වන පරිදි වැඩිහිටියන් ක්‍රියා කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා දීර්ඝ වශයෙන් පෙන්වා දෙනු ලැබුවා. මේ වන විට 21000කගේ PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. වෛරසය ආසාදිත බවට තහවුරු කර ඇත්තේ 3%කගේ පමණයි. මේ රජයේ නිරෝධායන වැඩපිළිවෙලේ සාර්ථක පැතිකඩක් බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. පර්යේෂණ සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල රට තුළ නිෂ්පාදනය ආරම්භ තිබෙනවා. එය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයත් කරගත් සුවිශේෂ ජයග්‍රහණයක්. එම නිෂ්පාදන ප්‍රවර්ධනයට බලපාන අඩුපාඩු දැනුම් දෙන ලෙස ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. වෙළඳ පොලේ ඇති විෂ බීජානුහරණයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යවල ප්‍රමිතිය කෙරෙහි අවධානය යොමු කරන ලෙසද වෛද්‍යවරුන් රජයෙන් ඉල්ලා සිටියා. නිරෝධායන ක්‍රියාවලියට දායක වී සිටින පිරිස් භාවිතයට ගැනෙන විශේෂිත වූ ආරක්ෂිත ඇඳුම් කට්ටලවල ප්‍රමිතියද විමර්ශනයට ලක් කරන්නයි ජනාධිපතිතුමා දැනුම් දුන්නා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්රත් යන මහත්මීන් සහ ආරක්ෂක සහ සෞඛ්‍යාංශයේ නිලධාරීන් ඇතුළු කොරෝනා මර්ධන කාර්යසාධක බලකායේ සමාජිකයින්ද සාකච්ඡාවට එක්ව සිටියා. අද වන විට ලොව පුරා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පිරිසගෙන් දසලක්ෂයකට අධික පිරිසක් සුවය ලබා තිබෙනවා. මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 32,38,000කට අධිකයි. සමස්ත මරණ සංඛ්‍යාව 2,28,000ක්. කොරෝනා වෛරසය ආසාදනය වී ලෝපුරා සුවය ලැබූ පිරිස දසලක්ෂය ඉක්මවා යන විට ඇමරිකාවෙන් පමණක් වාර්තා වූ ආසාදිත සංඛ්‍යාවද දැන් දසලක්ෂ 64,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ඉක්ුත් පැය 24 තුළ රටින් කොරෝනා නව ආසාදිතයින් 28,429 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
ඉකුත් පැය 24 තුල ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා නව මරණ සංඛ්‍යාව 2390. වෛරසය හේතුවෙන් ඇමරිකානු ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ අනුව රට ආර්ථිකය මේ වසරේ මුල් කාර්තුවේදී දශකයකට වඩා වැඩි කාලයක් තුල එහි දරුණුතම අවපාතය පෙන්눔 කර ඇති බව විදේශ වාර්තාවල සඳහන්. ලොව ප්‍රබලම ආර්ථිකයට හිමිකම් කියන ඇමරිකාවේ ආර්ථිකය වාර්ෂිකව 4.8% අනුපාතයකින් පහළ ගොස් ඇති බව ඊයේ නිකුත් කළ නිල සංඛ්‍යාලේඛනවල දැක්වෙනවා. අමරිකානු මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදකයන් ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම මානව හා ආර්ථික දුෂ්කරතා උග්‍ර ලෙස ඉහළ යනු ඇති බවයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ සත්‍ය චීනය ලෝකයට ප්‍රකාශ කළ යුතු බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ. ජනාධිපතිවරයා දවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයේදී තමන්ව පරාජය කිරීමට චීනය හැකි ඕනෑම දෙයක් සිදු කරන බවයි. මේ හේතුවෙන් චීනයට දැඩි ප්‍රතිවිපාක රැසකට මුහුණ දීමට සිදුවන බවද ජනාධිපතිවරයා සඳහන් කළා. ඇමරිකාවේ ගිලියඩ් ඖෂධ පරීක්ෂණ සහ නිෂ්පාදන ආයතනය විසින් කොරෝනා වෛරසයට එරෙහිව ඖෂධයක් සාර්ථකව අත්හදා බලා ඇති බව වාර්තා වනවා. මෙමගින් දින 4ක් වැනි කාලයක් තුල සුවය ලැබීමේ හැකියාව පවතින බවයි පර්යේෂකයන් පවසන්නේ. රෙමිඩිසිවිර් ලෙස නම් කර ඇති මෙම ඖෂධය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි වෛද්‍ය ඇන්තනි ෆෞචි සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් වෛරසය ආරම්භ වූ දා සිට මේ දක්වා මෙතරම් ඉහළ මට්ටමේ ප්‍රතිකාරයක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් පළමු අවස්ථාව මෙයයි. නමුත් කොරෝනා වෛරසයට සාර්ථක මෙන්නතක් හෝ ප්‍රතිකර්මයක් සොයා ගැනීමට වසරක වැනි කාලයක් ගත වනු ඇති බවයි විශේෂඥයින් පවසන්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් ඉකුත් පැය 24 තුල ඇමරිකාවට පසු වැඩිම මරණ වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන්. එම සංඛ්‍යාව 795ක්. ඒ අනුව එක්සත් රාජධානියෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 26000 ඉක්මවනවා. ඉකුත් පැය 24 ඇතුළත දකුණු කොරියාවෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නැහැ. ඒ දින 72කට පසුව වීම විශේෂත්වයක්. එරට ප්‍රථම දේශීය කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ ඉකුත් පෙබරවාරි 18 වැනි දිනයි. කෙසේ වෙතත් ඉකුත් පැය 24 තුල දකුණු කොරියාවෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 9 දෙනාම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ඉකුත් පැය 24 තුල බ්‍රසීලෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයින් 6462 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 79300 ඉක්මවමින්. රුසියාවෙන්ද ඉකුත් පැය 24 තුලද කොරෝනා නව ආසාදිතයින් 5841 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ සංඛ්‍යාව 105ක්. අසල්වැසි ඉන්දියාවේ ඉකුත් පැය 24 තුල කොරෝනා නව මරණ 71ක් සිදුව තිබෙනවා. මේ අතර කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනයට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඉන්දියාව වසා දැමීමට පියවර ගනු ලැබුවා. එහෙත් ගම්බිම්බලා පිටත්ව යාමට නොහැකි වූ දහස් ගණන් සංක්‍රමණික සේවකයින්ට යලි ගම්බිම්බලා පිටත්ව යාමට ඉන්දිය රජයේ අවසරය දැන් ලැබී තිබෙනවා. කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානයේ ලෙස සැලකිය හැකි අප්‍රිකානු කලාපයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඇල්ජීරියාවෙන් වාර්තා වනවා. එම සංඛ්‍යාව 444ක්. එම කලාපයේ වැඩිම ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවෙන්. එම සංඛ්‍යාව 5350ක් ලෙස සටහන් වෙනවා. මේ හේතුවෙන් දකුණු අප්‍රිකාව වසා දැමීම නිසා උග්‍ර ආහාර හිඟයක් ඇති වී ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කළා. විශේෂයෙන් සෙන්චූරියන් ප්‍රදේශයේ ආහාර පැකට් ලබා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසකකින් යුත් දිගු පෝලිම් දක්නට ලැබුණු ආකාරයයි මේ. බ්‍රිතාන්‍ය වෛද්‍ය සේවය වෙනුවෙන් පවුම් මිලියන 30ක මුදලක් රැස් කිරීමට සමත් වූ දෙවන ලෝක යුද විරුවෙකු වන කපිතාන් ටොම් මෝර් තම 100 වැනි ජන්මදිනය අද සමරනවා. මේ වන විට බ්‍රිතාන්‍යයේ වීරවරයෙකු බවට පත්ව ඇති ඔහුට රට ජනතාවගෙන් සුබ පැතුම් රසක් හිමිව තිබෙනවා. අද දිනේත් ලෝපුරා රටවල් රසකම වසා දැමීමේ නීති ලිහිල් කිරීමට පියවරගෙන තිබෙනවා. චෙක් ජනපදය, මෙක්සිකෝව, පෘතුගාලය, ග්‍රීසිය ඊට ඇතුළත්. ඒ අනුව චෙක් ජනපදයේ ජනතාවට සිනමා හල් වලට පැමිණීමටද අද අවස්ථාව උදා වුණා. හොංකොන් රාජ්‍යයේ වාර්ෂික විශේෂ ආගමික සැනකෙළිය ඊයේ පැවැත්වුණේ සමාජ දුරස්ථකරණය සහ කොරෝනා මර්ධන සීමාවන් වලට යටත්වයි. ඉකුත් දින 3 තුල හොංකොන් රාජ්‍යයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයක්. හොංකොන් රාජ්‍යය පුරා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ ඉකුත් ජනවාරි මාසයෙන්. ජපානයේ වසා දමා තිබුණද එරට මින් මැදුරුවල පැවැත් වූ ඩොල්ෆින් මත්ස්‍යයන්ගේ හා පෙන්ගුයින් සත්වයන්ගේ සංදර්ශන තවදුරටත් පැවැත්වෙනවා. මේ සංදර්ශන නිවෙස්වල සිටියදීම අන්තර්ජාලය හරහා නොමිලේ නැරඹීමට එරට ජනතාවට අවස්ථාව උදා වීම විශේෂත්වයක්. බලධාරීන් මේ පියවර ගෙන ඇත්තේ මේ දිනවල ජපානයේ ගෝල්ඩන් වීක් නිවාඩු කාලයට සමගාමීවයි. අද රාත්‍රී 8න් පසු මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒ ලබන 4 වෙනි සඳා උදෑසන 5:00 ක්‍රියාත්මකයි.
අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පොත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21හි ඇඳිරි නීතිය දිනපතා ලියොම 5ට ඉවත් කර රාත්‍රී 8ට යලි පැනවීමට රජයේ පසුගියදා පියවර ගනු ලැබුවා. එම ක්‍රමවේදය අදින් අවසන්. ඇඳිරි නීතිය බලපැවැත්වන කාලය තුල අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා ලබා දුන් අද දිනෙන් අවසන් වන ඇඳිරි නීති බලපත්‍රවල වළංගු කාලය මැයි 31 දක්වා දීර්ඝ කර තිබෙනවා. මැයි 31 දක්වා වළංගු වීම යනුවෙන් අදහස් වන්නේ මැයි 31 දක්වාම ඇඳිරි නීතිය අඛණ්ඩව පවත්වාගෙන යාමක් නොවේ. එය අවශ්‍යතාවය අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව වෙනස් වෙන්නට පුළුවන්. මැයි 31 දක්වාම ඇඳිරි නීතිය පැවැත්වුණොත් ඒ දක්වාම ඒ බලපත්‍ර වළංගු වෙනවා යන කාරණය අවධාරණය විය යුතුයි. ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුල ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් 544 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. එම කාල සීමාවේ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 141ක්. ඇඳිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා ඒ කඩකිරීම හේතුවෙන් 42101 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන 10860ක් පොලිස් භාරයට ගැනුණා. ඇඳිරි නීතිය කඩ කරන්නන් සොයා දිවයින පුරා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව මාර්ග බාධක හා ජංගම මුර සංචාර දවස පුරා ක්‍රියාත්මක කරනවා. රජයේ රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනුයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහායි. එමගින් සිදුවන අපහසුතා අවබෝධයෙන් යුතුව ඉවසන ලෙස රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමට හා සාකච්ඡා කිරීමට විසිරුවන ලද පාර්ලිමේන්තුවේ හිටපු සියලු මන්ත්‍රීවරුන් ලබන සතුදා උදේ අලිගහ මන්දිරයට කැඳවා තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් රට ගොඩනැගීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග හා යෝජනා පිළිබඳව හිටපු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම මෙම රැස්වීමේ ප්‍රධානම අරමුණයි. ඊට අදාළ යෝජනා හිටපු මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගැනීමටද නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් විජයනන්ද හේරත් මහතා පවසනවා. මංගල සමරවීර මහතාගේ ලිපියෙහි වැරදි තොරතුරු රාශියක් ගොනු කර සකස් කර ඇතැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසනවා. එවැනි ලිපියක් යොමු කිරීම කනගාටුවට කරුණක් බවයි ජනාධිපති ලේකම්වරයා සඳහන් කර ඇත්තේ. ජනාධිපතිතුමා වෙනුවෙන් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මංගල සමරවීර මහතා වෙත යොමු කළ ලිපියේ මේ බව සඳහන්. සමරවීර මහතා පසුගිය 28 වෙනිදා ජනාධිපතිතුමා වෙත යැවූ ලිපියේ මාතෘකාව වී ඇත්තේ උද්ගත ඇති අර්බුදයේ ව්‍යවස්ථානුකූලව විසඳීම සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යලි රැස් කරන මෙන් ඉල්ලීම යන්නයි. පාර්ලිමේන්තුව විසිරුවන අවස්ථාවක විසර්ජන පනතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තිය යටතේ අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස් වී මාස 3ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති බව ජයසුන්දර මහතා පෙන්වා දෙනවා. නව ලිබරල්වාදී සමාජ ආර්ථික දර්ශනය සිය ප්‍රතිපත්තිය කොටගත් හිටපු මුදල් අමාත්‍යවරයා මැතිවරණයේ පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට ප්‍රමුඛත්වය ලබා නොදෙන්නේ මන්දැයි ජනාධිපතිතුමා කනස්සල්ල පළ කරන බවයි ලේකම්වරයා පවසන්නේ. එම ලිපියේ තවදුරටත් මෙසේ සඳහන් වනවා. උපුටා ගැනීම. ඔබ දන්නා පරිදි 2015 බලයට පත් වූ රජයට දින 21කින් අයවැයක් ඉදිරිපත් කිරීමට හැකි වූයේ 2015 වර්ෂයේ සඳහා 2014 ඔක්තෝබර් මාස විසර්ජන පනත හා අදාළ අයවැය ඇස්තමේන්තු සම්මත වී තිබූ පරිසරයක් තුල බව සඳහන් නොවීම. 2015 සිට 2019 දක්වා ඔබ හා ඔබට පෙර සිටි මුදල් ඇමතිවරයා විසින් පරිපූරක ඇස්තමේන්තු රාශියක් සෑම වර්ෂයකම ඉදිරිපත් කළ අතර අයවැය යෝජනා සඳහා අදාළ නීති කෙටුම්පත්ද පාර්ලිමේන්තුව විසින් නීතිමය තත්ත්වයන්ට පත් කර නොතිබුණු බව. 2019 සඳහා අනුමත විසර්ජන පනත හා අයවැය දෙපාර්තමේන්තුව තිබියදී නොගෙවූ බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 182ක් වූ අතර ඒ හිග මුදල් පොහොර ඖෂධ වැඩිහිටි සහන සහ විවිධ ඉදිකිරීම් සඳහා එම භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන්ට නොගෙවා තිබුණු බව සඳහන් නොවීම. රුපියල් බිලියන 211ක විදේශ ණය ලබාගෙන අනුමත ප්‍රතිපාදන නොමැතිව ඒවා වියදම් කර තිබුණද රාජ්‍ය ගිණුම් වලට ඇතුළත් නොකර ඇති බව. ජාතික ආදායමේ වර්ධනයේ 5% සිට 2.5 දක්වා වාර්ෂිකව දුර්වල වීම රාජ්‍ය ණය හා අයවැය හිඟයන් වැඩිවීම ගැන හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් පැහැදිලි කිරීම ලිපියේ ඇතුළත් කර නොතිබීම. හම්බන්තොට වරාය වැනි ජාතික වත්කම් විකුණා දැමුවද එයින් ලද විදේශ මුදල් වලින් විදේශ ණය නොපියවීම ගැනද ETI වැනි මූල්‍ය සමාගම් කඩාවැටි තැන්පත්කරුවන් අසරණ භාවයට පත්වීම ගැනද කිසිදු සඳහනක් නැති බව. මේ සියල්ලට වඩා නව ලිබරල්වාදී සමාජ හා ආර්ථික දර්ශනයක් තුල කටයුතු කරන ඔබ වැනි උගත් හා බුද්ධිමත් මෙන්ම
හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ආර්ථික කළමනාකරණය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින් මැතිවරණයේ පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට පුරෝගාමීත්වයේ නොදෙන්නේ ඇයිද යන්න පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා කනස්සල්ල පළ කරන බවද එතුමාගේ උපදෙස් පරිදි දැන්වීමට කැමැත්තෙමි. උපුටා ගැනීම අවසන්. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට දිනපතා ලැබෙන පරිත්‍යාග ඉහළ යමින් තිබෙනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කර තිබෙනවා. එම සමාගමේ නියෝජිතයින් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මීට අදාළ චෙක්පත අද බාර දෙනු ලැබුවා. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85යි 73යි 73යි 73 දරන විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරෙනවා. දෙස්විදෙස් පරිත්‍යාගශීලීන් රැසක් ගිණුමට දායක වී තිබෙනවා. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන මුදල් පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස්. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ්ට් සම්ප්‍රේක්ෂණ මගින්ද මුදල් තැන්පත් කළ හැකියි. 0.112 354යි 479 0.112 354යි 354 දුරකථන අංක ඔස්සේ අධ්‍යක්ෂ ජෙනරාල් පරිපාලන KB ගුඩවිල මහතා ඇමතීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගත හැකියි. වත්මන් තත්ත්වයේ හේතුවෙන් පීඩාවටපත් කලාකරුවන් සඳහා සහන ලබා දීමේ වැඩපිළිවෙලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කර තිබෙනවා. කලාකරුවන් ක්ෂේත්‍ර තුළ රඳවා ගැනීමත් දිරිගැන්වීමත් අරමුණු කරගනිමින් රුපියල් මිලියන 10ක මුදලක් සහන සැලසීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ලබා දී තිබෙනවා. වැඩසටහන සඳහා ඉදිරිපත්ව ඇති ස්වාධීන රූපවාහිනිය මගින් ක්‍රියාත්මක මනුෂ්‍යත්වයේ සත්කාරයේ වැඩසටහනට අද එම මුදල පිරිනැමුණා. සමස්ත ලෝවැසි බෞද්ධයන් එක්ව සමරන වෙසක් පුන් පොහෝ දිනයට තව ඇත්තේ දින කිහිපයක් පමණයි. ආරෝග්‍ය පරමාලාභා යන බුදු වදන ප්‍රායෝගිකව දැනෙන යුගයකටයි අප අවතීර්ණ වී සිටින්නේ. වෙසක් දිනයේද සැමරිය යුත්තේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නිසි ලෙස පිළිපදිමින්. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම යන තෙමගුල සිහි කරමින් අප වෙසක් පොහෝ දිනය සමරනු ලබනවා. ඒ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ශ්‍රී ලංකාවාසී බෞද්ධ අපට පසුගිය වසරේ වෙසක් දිනය සැමරීමට අවස්ථාව හිමි වුණේ නැහැ. ඒ පාස්කු ප්‍රහාරයේ හේතුවෙන් මෙවර වෙසක් දිනය සැමරීමට සිදුව ඇත්තේ සාමූහිකව එක් රැස්වීමෙන් තොරවයි. මං හිතන්නේ සැබෑ වෙසක් බුදුන් වහන්සේ වදාළ ආකාරයට ධර්මය අර්ථවත් කරගන්න තියෙන වෙසක් පොහොයක් වශයෙන් මම දකින්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. වෙනදා ඇවිදගෙන ගිහින් පිරිස එකතු වෙලා විනෝදයට බරව වෙසක් තොරන් නැරඹීමට නැති වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ නිවසේ ඉඳලා දහම හරියටම අර්ථවත් කරගන්න පුළුවන් වෙසක් පොහොයක් අපට උදා වෙන්නේ. අපි ඒ නිසා මේ වෙසක් දිනය නිවසේ ඉඳලම අර්ථවත් කරගනිමු. මා හිතන්නේ ඒක තමයි උතුම්ම බුද්ධ පූජාව. දානශීල භාවනාදී වැඩසටහන් මෙන්ම වෙසක් සැරසිලි සඳහාද සදහැවතුන් දක්වන්නේ දැඩි උනන්දුවක්. ඊට වැඩිහිටි තරුණ මෙන්ම කුඩා දරුවන්ද ප්‍රියතාවක් දක්වනවා. එහෙත් මෙවර වෙසක් උත්සවයේ සැමරීමට පවතින තත්ත්වය හමුවේ යම් බාධා එල්ල වී තිබෙනවා. බාධාවන් හමුවේ වුවද වෙසක් සැරසිලි නිමැවුමට ජනතාව පෙළඹී සිටිනවා. වෙනදා මිලදීගත් වෙසක් කූඩු විදුලි බුබුලු වෙනුවට විකල්ප ක්‍රම යොදා ගැනීමට ජනතාවට සිදුව තිබෙනවා. එම තත්ත්වය හමුවේ වඩාත් දුෂ්කරතාවට පත්ව ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ වෙසක් සැරසිලි ව්‍යාපාරිකයන්. වෙනදා විලඳුමෙන් ගම්වලට එනවා. ඇවිල්ලා අරගෙන යනවා. දැන් අපට ගිහිල්ලා දෙන්නවත් බැරි තත්ත්වයක් උදාලා තියෙන්නේ. මේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ විකුණා ගැනීම සඳහා අපට පොලිසියෙන් බලපත්‍රයක් ලබා දෙන්නයි කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. එතනම සල්ලි පොලියට අරන් තමයි මේ දේ කරන්නේ. ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා අපට මොකක් කරේ සහනයක් ලබා දෙන්නේ කියලා. වෙසක් සමය බබලවන්නේ තොරණයි. ඊට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. එමෙන්ම එය කර්මාන්තයක්ද වනවා. එමගින් යැපෙන නිර්මාණශීලීන් බහුතරයේද අද අසීරුතාවට පත්ව තිබෙනවා. මාස 8ක 10ක පමණ කාල සීමාවක් තිස්සේ අපිට තිබ්බ සියලුම ධනය වැයදම් කරලා ඉවර කරලා ඊට පස්සේ අපිට වෙන්න පුළුවන් ණයක් කොහෙටද ඒ හැමතැනටම ණය වුණාටත් පස්සේ අවසාන ප්‍රතිඵලයේ භුක්ති විඳින්න තිබ්බ ගිය අවුරුද්දේ වෙසක් එක වෙනකොට පාස්කු දින බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමග ඒ භීෂණයත් සමග අපිට වෙසක් නිර්මාණ ඉදිරිපත් කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ අවුරුද්දේ බලාපොරොත්තු තියානෙද්දී මේ අවුරුද්දේ කොරෝනා වසංගතයත් එක්ක අපිට තොරන් නිර්මාණය කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ අඳුරෙන් එළියට යන්න නම් අපිට අනිවාර්යයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ ගරු අගමැතිතුමාගේ මැදිහත් වීමේ යටතේ අවම වශයෙන් පොලි රහිත හරි සහන පොලියකට හරි ණය මුදලක්වත් අවම වශයෙන් අපිට ලැබිය යුතුමයි. එසේ නැති වුණොත් එහෙම
ගිය අවුරුද්දේ වෙසක් එක කරුවල වුණා වගේම මේ අවුරුද්දේ වෙසක් එක කරුවල වෙනවා වගේම මේ නිර්මාණ ශිල්පීනුත් කරුවලේම ගිලිලා යනවා. අභියෝග රැසකට මුහුණ දුන් ජාතියක් ලෙස රටේ ආර්ථික අංශ පවත්වාගෙන යාම සඳහා වන වැඩපිළිවෙල අධීරෙන් අධීර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තීරණ කැබිනට් මණ්ඩලයේ මේ වන විටත් ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී. කුරිරු ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වෙන යුගයේදී අපි ආර්ථිකයේ දිනදා පවත්වාගෙන ගිය ජීවත් උඩ ඩෙන්ගු වසංගතයෙන් අවුරුද්දකට මරණ 500ක් වෙනකොටත් අපි ආර්ථිකයේ පවත්වාගෙන ගිය එදිනදා කටයුතු වල යෙදුණා. ඒ අභියෝගයට අපි ජාතියක් විදියට මුහුණ දුන්නා. පාස්කු ප්‍රහාරයේ වෙලාවෙත් ආවල් දවසේ ආවල් වෙලාවට ආවල් තැනැත්තන් විසින් ආවල් ස්ථානවලට පහර දෙනවා කියලා හොඳටම රජයට දැනුම් දීලා තිබියදී මුළු රටම ත්‍රස්ත භීතියෙන් ඇලලී ගියත් ඒ අභියෝගයටත් මුහුණ දීලා ජනතාව නැවත නැගිටින්න කටයුතු කළා. ඒ නිසා මරණ 7ක් පමණක් සිද්ධ වෙන ආකාරයට මේ කොරෝනා මර්ධනය කර තිබෙන අවධිය තුල අපි නැවතත් රටේ ආර්ථික අංශ පවත්වාගෙන යාම සඳහා වෙන වැඩපිළිවෙලට අධීරයෙන් අධීරයේ ගමන් කරන්න කැබිනට් මණ්ඩලය කටයුතු කළා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට කෘෂි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකා 3ක් ඉදිරිපත් කළා. යලකන්නේදී හෙක්ටයාර 5,23,000ක් අස්වැද්දීමට නියමිතයි. ඒ සඳහා පොහොර මෙට්‍රික් ටොන් 1,50,000ක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. එම පොහොර සියල්ල මැයි 20 වෙනිදා සිට ගොවි ජනතාවට බෙදා හැරීමට නියමිතයි. ගොවි ජනතාව සඳහා අස්වැන්න නමින් ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. එය ලබන සතියේ සිට ක්‍රියාත්මකයි. මහජන බැංකුව හරහා ක්‍රියාත්මක එම ණය යෝජනා ක්‍රමය හරහා ගොවීන්ට සහනදායී පොලි අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ 30ක් දක්වා වන ණය මුදලක් ලබා ගත හැකියි. එමෙන්ම අපනයනයේ මූලික කරගත් පොකුරු ගම්මාන 200ක් ස්ථාපනය කිරීමටත් ඒවා අලවිය සඳහා සිල්ලර වෙළඳසල් 200ක් ආරම්භ කිරීමටත් නියමිතයි. එමෙන්ම හරිත උද්‍යාන 50ක් ඇති කිරීමටත් වසවිස නැති බෝග අක්කර දසදහසක් වගා කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. එමෙන්ම බැංකු ණය ගෙවීම් පැහැර නොමැති සුළු හා මධ්‍ය පරිමාණ විමෝල් හිමියන්ට ණය පහසුකම් ලබා දීමට අනුමැතිය හිමි වී තිබෙනවා. අධ්‍යාපන විෂයභාර අමාත්‍ය දල සලප්පෙරුම් මැතිතුමත් මමත් ඉදිරිපත් කළා. අධ්‍යාපනය සඳහාම වෙන්නු ජාතික නාලිකාවක් සහ ගුවන් විදුලි නාලිකාවක් ලබා ගැනීම පිළිබඳ වන තනි කැබිනට් පත්‍රකයක් එහිදී ගරු අග්‍රාමාත්‍යතුමා යෝජනා කළා. රජයේ මාධ්‍ය ආයතනවලට අතිරේක නාලිකාවක් ලබා ගැනීම සඳහා වෙන විදුලි සංදේශ නියාමන කොමිසම සමග සාකච්ඡා කළේ ප්‍රතිපත්තියක් වශයෙන් එකඟ වුණා. ඒක ජාතිය දරුවන්ට ලැබෙන විශාල අනුග්‍රහයක් කියලා අපි විශ්වාස කරනවා. වත්මන් තත්ත්වයේ යටතේ ජීවනෝපාය අහිමි වූ කලා ක්ෂේත්‍රයට අදාළ වෘත්තිකයන්ට ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට නියමිතයි. මම කැබිනට් මණ්ඩලයේ අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළා. අපේ රටේ ඉතා විශාල කලාකරුවන් පිරිසක් ඉන්නවා මේ වන විට ස්වයං රැකියාව නැත්තම් ජීවනෝපාය අහිමි වෙලා. ඔවුන්ට සහනාධාරයක් දෙන්න නෙමෙයි රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා ආපසු අයකර ගැනීමේ පදනම යටතේ සහන පොලි අනුපාතයක් යටතේ විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ජනාධිපතිතුමාගේ ලේකම් ආචාර්ය පී.වී. ජයසුන්දර මැතිතුමාට ඒ වගකීම පැවරුවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් එතුමන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් පරිදි සෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ අප විසින් ආරම්භ කරන්නට යෙදුණු දිවයින පුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක වැඩසටහන ආරම්භ කොට ඉදිරියට පවත්වාගෙන යාම පිණිස මහා මාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. මේ වැඩසටහන වෙනුවෙන් මහා මාර්ග සහ වරාය සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් බිලියන 5ක ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබා දීම සඳහා අනුමැතිය ලැබී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පාලම් සංවර්ධනය සඳහා ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල මගින් පාලම් 25ක් සංවර්ධනය කිරීම සඳහා ලබා දෙන ආධාර මුදල් යටතේ පාලම් 8ක් සංවර්ධනය කිරීම සඳහා වන ප්‍රතිපාදන වෙන් කිරීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබී තිබුණා. මැදකොළඹ ජල සම්පාදන ව්‍යාපෘතිය හා අපජලයේ කළමනාකරණ ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඊ-පාස්පෝර්ට් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහොඩෙන්. ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථානය අසල අක්කර 12ක ප්‍රමාණයක අස්වද්දන ලද කුඹුරු යායේ අස්වනු නිලීම අද උදේ සිදු කෙරුණා. ඒ යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගීත්වයෙන්
ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හා අත්වැල් බැඳගනිමින් කුඹුරු අස්වත්වනු ලැබුවේ ඉකුත් ජනවාරි 17 වනදායි. රසායනික පොහොර හා කෘමිනාශක භාවිතයෙන් තොරවයි වගාව සිදු කෙරුණේ. බොරලැස්ගමුව පිල්ලෑව වෙල්යායේ පුරන් කුඹුරු අක්කර 10ක් අස්වැද්දීම අද සිදු කෙරුණා. ඒ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බොරලැස්ගමුව සිංහ සමාජයේ සංවිධාන කළ මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද සහභාගී වුණා. රටට අවශ්‍ය ක්ලෝරින් ඇතුළු රසායන ද්‍රව්‍ය මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ පරන්තන් කෙමිකල් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රමුඛ නිලධාරීන් සමග සාකච්ඡාවක් අද පැවැත්වුණා. වසංගත තත්ත්වයන් වැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය කොස්ටික් සෝඩා හා හයිඩ්‍රෝක්ලෝරින් අම්ල මෙරටදී නිෂ්පාදනයට අවධානය යොමු වී තිබෙනවා. මෙවැනි රසායන ද්‍රව්‍ය ආනයනය සඳහා ශ්‍රී ලංකාවට වාර්ෂිකව රුපියල් බිලියන 1600කට වඩා වැඩි මුදලක් වැය වන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. වරායට ආනයනය කොට ඇති වාහන මුදා ගැනීමට පහසුකම් සලසා ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. ඒ අනුව දේශීය වාහන ආනයනකරුවන් දැනට කොළඹ වරාය වෙත බහලුගතව ආනයනය කළ සියලු වාහන ප්‍රමාදයකින් තොරව වරාය පරිශ්‍රයෙන් මුදා ගැනීමට අවශ්‍ය පහසුකම් ආනයනකරුවන් වෙත සලසා තිබෙනවා. ECT පර්යන්තයේ බහලු වලින් මුදා අංගනගත කොට ඇති වාහන 400ක් පමණද සැලකිය යුතු ප්‍රමාණයක් UCT පර්යන්තයේද මෙවන විට ගාල් කොට තිබෙනවා. දැවිතෙල් භාවිතයේ පරිසර හිතකාමී ලෙස කළමනාකරණයට හෙට සිට නව වැඩපිළිවෙලක් හඳුන්වා දීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවරගෙන තිබෙනවා. පිරිපහදු කිරීමකින් තොරව සහ නියමිත ප්‍රමිතියකින් තොරව දැවිතෙල් භාවිතය සඳහා යොදා ගැනීමෙන් සිදුවන පරිසර දූෂණය තුරන් කිරීම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණයි. මෙරට දැවිතෙල් එකතු කරන බලපත්‍රලාභී ආයතන දැනුවත් කිරීමේ හමුවක් මධ්‍යම පරිසර අධිකාරියේදී පැවැත්වුණා. නිවසේ සිට රාජකාරී කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ රාජකාරී සඳහා සකස් කරනු ලැබූ නව මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් me.gov.lk වෙබ් අඩවිය ඔස්සේ නිවෙස්වල සිට ඊට එක්විය හැකියි. මෙරට ක්‍රියාත්මක මානුෂීය මුදා ගැනීමේ හා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සංවිධානයක් වන අයිසෙට් සංවිධානය මහාමාර්ග විෂබීජානුහරණය කළ හැකි රථයක් නිර්මාණය කර තිබෙනවා. මේ ආරක්ෂක අමාත්‍යාංශය සමග අයිසෙට් සංවිධානය පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක්. ATV රථයක් නවීකරණය කරමින් නව නිර්මාණයට භාවිත කර තිබෙනවා. විෂබීජනාශක විසිරුවා හරින යාන්ත්‍රණය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර අතින් හැසිරවිය හැකි විදිනයකින්ද එය සමන්විතයි. මීටර 50 බැගින් වූ විෂබීජනාශක යෙදිය හැකි ටැංකි දෙකක් ඊට සවි කර තිබෙනවා. එමගින් පැය භාගයක පමණ කාලයක් අඛණ්ඩව කිලෝමීටර 4කට ආසන්න දුරක් විෂබීජානුහරණය කළ හැකි බවයි අයිසෙට් සංවිධානයේ ප්‍රධානී සෑම් චන්ද්‍රසෝම මහතා පවසන්නේ. මෙම පද්ධතිය පරිමාණයෙන් විශාල කර වඩා විශාල වාහනයකට වුවද සවි කළ හැකි බව ඔහු පෙන්වා දෙනවා. දිරිය මිනිසුන් ජීවිතයේ ජයගත් අයයි. මේ මොහොතේ අප දිරියෙන් නැගී සිටිය යුතුයි. එවිට අපට ජයගත නොහැකි අභියෝගයක් නැහැ. දිරියෙන් ඉදිරියට විශේෂාංගෙන් අද කතා බහ කෙරෙන්නේ එවැනි දිරිය ගොවි පවුලක් පිළිබඳවයි. අනුරාධපුර ශාවස්ත්‍රිපුර ගල්වඩුවාගම චන්ද්‍රිකා මහත්මියගේ කාබනික ගෙවත්තයි මේ. ඇය තිදරුමවක්. ඇයගේ ගෙවත්තේ දෛනික පරිභෝජනය සඳහා අවශ්‍ය වසවිසෙන් තොර එළවලු වගා කර තිබෙනවා. එය සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයටද ඇයට ගෙන දෙන්නේ මහත් අස්වැසිල්ලක්. මේ යට සිදුරක් තියෙන පොල් කට්ට තමයි මම පරිහරණයට ගන්නෙ. මේ පොල් කට්ටේ සාර්ථක පැලයක් ගන්න පුළුවන් අපිට. මම මේ පැලේ ශේෂ්ත්‍රයේ හිටවන්න මම මේ පොල් කට්ට ඇඟිලි දෙක මෙහෙම තියලා මේ පැත්ත හරවපුවම මේ පොල් කට්ටේ එළියට ගන්න පුළුවන්. ඒතකොට මේක නිරෝගී පැලයක් විදිහට පොළවේ හදන්න පුළුවන්. වගාව සඳහා අවශ්‍ය පොහොර සකස් කර ගැනීම ඇය විසින්ම සිදු කරගනු ලබනවා. ඒ නිවසේ එක් රැස් වන අපද්‍රව්‍ය එක් කර ගනිමින්. මෙම සියලු කටයුතු සඳහා ඇගේ සැමියාගෙන්ද නොමද සහයක් හිමිවනවා. පවුලට අවශ්‍ය දෛනික දියර කිරි නිෂ්පාදනය කරගන්නේද ඔවුන් සතු ගව සම්පතින්. එක් රැස් වන ගොම පොහොර කෘෂි වගාව සඳහා යොදා ගන්නවා. ජීවවායු ජනකයෙන් නිපදවා ගන්නා වායුව නිවසෙහි ඉවුම් පිහුම් සඳහා යොදා ගන්නා බවයි ඔවුන් පවසන්නේ. කුඩා කුකුළු ගොවිපලක් දැය සතුයි. මීමැසි පෙට්ටි ගෙවත්ත තුලම සකස් කර ඇති අතර පිරිසිදු මීපැණි ඉන්නිපදවා ගන්නවා. ඔවුන් ඉතා නිරෝගීව සහ තෘප්තිමත්ව තම කුටුම්බය තුල ජීවත් වන්නේ තම ආත්ම ශක්තිය සහ නොමද උත්සාහය නිසායි. මේ මොහොතේ අපට අවශ්‍ය වැත්තේ සෑම බිම් අඟලක්ම වසවිසෙන් තොරව වගා කිරීමයි. එය
සෞභාග්‍යයේ අනාගතයේ ගොඩනැගීම සඳහා මනා ශක්තියක් වනවා. රජයේ මැදිහත් වෙලා සෞභාග්‍ය ගෙවත්තක් නිර්මාණය කරන්න කියලා මුළු රටටම කියලා තියෙනවා. මගේ මේ පුංචි ගෙවත්ත බලලා ඔයාලත් ඒ වගේ ලස්සන පුංචි ගෙවත්තක් හදාගන්න කියලා සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. මේ අප මුහුණ දී ඇති ව්‍යසනයෙන් යලි නැගී සිටීමේදී මෙවැනි දිරියෙන් ඉදිරියට යන මිනිසුන් ඊට මනා ශක්තියක් මෙන්ම ආදර්ශයක්. ශ්‍රී ලංකාවේ දැල්පන්දු ක්‍රීඩාව ජාත්‍යන්තරයේ ඉහළට ඔසවා තැබීමට ක්‍රියා කළ තිලකා ජිනදාස මහත්මිය ජාතික දැල්පන්දු පුහුණුකාර දුරින් ඉල්ලා අස්වී තිබෙනවා. ගැටලු රැසකට මුහුණ දීමට සිදුවීම හේතුවෙන් Taman මෙම තීරණය ගත් බවයි තිලකා ජිනදාස මහත්මිය කියා සිටියේ. මේ අවුරුද්දේ මුලදී පටන් ගන්නකොට ලොකු ප්‍රශ්න ටිකක් තිබුණා. මොකද ජාතික පුහුණුකාරණියක් පත් කරන්න try කරා. නමුත් ඒකට මම පුනා කිව්වා මගේ කොන්ට්‍රැක්ට් එක තියෙනවා 20 ඒෂියන් එක වෙනකම් කියලා. කොහොම හරි ක්‍රීඩා ඇමතුමාගේ මැදිහත් වීම නිසා තමයි මම මේක කරගෙන ගියේ. නිසා ඒ අතර වාරයේදී ගොඩක් වෙලාවට විශේෂ නෙට්බෝල් සංගමය නෙමෙයි. ඒකේ කවුන්සිල් එකේ අය එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. මම මෙතන ඉන්න එක ගැන ගොඩක් වෙලාවට ජාතික පුහුණු සංචිතය විවේචනය කරා. මගේ කෝචින් විවේචනය කරා. ඒ පසුබිමත් මම හිතන්නේ මේකට ගොඩක් බලවා. මම හිතනවා ක්‍රීඩා මාත්‍යංශයටත් වගකීමක් තියෙනවා. අපි වගේ අය ගැන මීට වඩා ටිකක් බලලා මීට වඩා ස්ථාවරයක් අපිට දෙන්න දක්ෂ පුහුණුකරුවෝ ලංකාවේ. සමහර පුහුණුකරුවෝ අද පුහුණුකරුවන් සහ පුහුණුකාරණියන් පිටරට ගිහිල්ලා ඉන්නවා. මම හිතනවා ඒ වගේ වෙනසක් වුණොත් අපිට මීට වඩා හොඳ දෙයක් රට තුල දකින්න හම්බ වෙයි කියලා ඉදිරි අනාගතේ. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රතිපකාශයේ නිමවට පත්වනවා. ආයුබෝවන්.